හරි මෙහෙමයි වැඩේ හොඳ මේ අත දැන් අද සෙෂන් දෙකක් තියෙනවා ට්‍රැක් 11ට සාමාන්‍ය එක යනවා ඊට පස්සේ දැන් එක ඉවර වෙනවා 8ට කාලට විතර වෙනවා දැන් මම එදා නිර්වචන ටික දුන්නානේ කට්ටිය බලා ගන්න ඇති කියලා හිතනවා ඒකට මම වැඩි කතා බහ කරන්න යන්නේ නැහැ දැන් ඉක්මනට පාඩම කරනවා එතකොට හොඳට බලන් ඉන්න අද බලන් ඉන්න තියෙනවා වයිට් බෝඩ් එක කරන ටික එතකොට මේ ඒක මම ඇඳලා කියලා දෙනවා හරිද ඒකට ඒ ටික බලන් ඉන්න බලන් ඉදලා ඊට පස්සේ නෝට් එකත් එක්ක ගලප ගන්නයි තියෙන්නේ. හරිද? එතකොට ඒකෙදි මම මාක් කරලා දෙන්න ටික ඊට පස්සේ මම නෝට් එක ඔයාලට දෙනවා. ඔයාලට තියෙන්නේ මේ දැන් මම white board එක normal අර physical board එක පාවිච්චි කරන්නේ නැත්නම් මොකද ඔයාලට එතකොට ලියන්න ඕනේ මේ වෙලේ. හොඳට අහන් ඉන්න පුළුවන් පාඩුවේ. එතකොට අහන් ඉන්න සහ බලන් ඉන්න පාඩුවේ. එතකොට ඔලුවට යනවනේ. ඊට පස්සේ මට නෝට් ලියන්න සහ ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ. ඔයාලට ඊට පස්සේ නෝට් එක මම ඒ ක්ලාස් එක ඉවරන සැනින් දානවා group එකට. ඊට පස්සේ නිවිහන ඉල්ල පාඩුවේ ලියා ගන්නයි තියෙන්නේ. හරිද? වීඩියෝ එකත් මම දානවා. එතකොට මොකක් හරි නොතේරුණ තැනක් තියෙනම් ආයෙ බලා ගන්න පුළුවන්. හරිනේ. ඒතර ඔය විදිහට තමයි යන්නේ. ඊට පස්සේ චුට්ටක් මතක් කරන්න ඕන ලබන මාසෙ ඉඳලා ක්ලාස් එක අලුතෙන් පටන් ගන්නවා පේපර් ඩිස්කෂන් ක්ලාස් එක. ඒතර මේකයි දැන් අපි දැන් කරන පන්තියේ ඒකයි දෙකක්. එතකොට ඒකට එන්න කැමති අය එකට ජොයින් වෙන්න. එතකොට පේපර් ඩිස්කෂන් එකට. එතකොට තියරි අවුල් තියෙන අය ක්ලාස් දෙකටම එන්න. එතකොට ඔක්කොම ටික වෙනවා. ඒ පේපර් ඩිස්කෂන් ක්ලාස් එකත් හැමදාම මේ ක්ලාස් එක වගේම තියෙනවා. හරිද? ඊයේ නම් පොඩි ගැටලුවක් වුණා. මම ක්ලාස් එක කරන්න ඉඳලා ඊට පස්සේ කොහොම නෝට් එකක් හරි ගස්ස ඔක්කොම කරලා ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ ඥාති කෙනෙක් යා මොකක්ද අර ඉනිමක්ගෙන් වැටලා හොස්පිටල් අරන් ඇවිල්ලා ඊට පස්සේ මට යන්න ඒ වැඩේට ඊට පස්සේ මේ ඒක නිසා ඒ ක්ලාස් එක ගන්න බැන්නේ ඒක තමයි අද මේ සෙෂන් එක දාන්නේ හරිද එතකොට දැන් මේ සතියේ ඉරිද වෙනකන් එක දිගට බෑනේ ප්‍රවේගය හරිද එතකොට අපිට ගොඩක් ඉවර කරගන්න පුළුවන් ඒ විදිහට සතියෙන් සතිය අපි කරලා ඉවර කරනවා ඒ අදාළ ට්‍රස්ට් ටික එතකොට ඉක්මනට ඉවර වෙනවා එතකොට ලබන සතිය අපි අනුකූල විද්‍යාව සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන් සතියෙන් හරිද අද ඔය විදිහට තමයි යන්නේ හරිද රයිට් එතකොට මේ දැනට ප්ලෑන් එක කොහොමයි අපි ඉස්සරහට කරන් යන් හරි ඊළඟට මේ ලබන මාසේ ඉඳලා මේ ඔයාලට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක හම්බ වෙනවා ඒකෙන් විතරක් ක්ලාස් එක ජොයින් වෙන්න පුළුවන් එතකොට එයාලට හම්බෙන ඊමේල් ඇඩ්‍රස් එකක් හම්බ වෙනවා හැබැයි ඒ ඊමේල් ඇඩ්‍රස් එක හදලා නැහැ තාම හරි එතකොට ඒක මෙහෙ ලොග් කරලා තියෙනවා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එක හදලා ඒ ඊමේල් ඇඩ්‍රස් එක දීලා ඔයාලා මේ Zoom account එක හදාගන්න හරි ඒකෙන් විතරයි ඒ account එකෙන් විතරයි ඔයාලට වීඩියෝස් බලන්න ලෙවල් ක්ලාස් එකට එන්න පුළුවන් හරිද පොඩි වැඩක් ගන්න තියෙන්නේ ඔයාලගේ නම දාලා birthday ටික විස්තර දාලා Zoom account එක හදාගන්න sorry මේ email address එක ඇතුලේ email address එකට Zoom account එක හදාගන්න හරිද එතකොට ඔයාලා ක්ලාස් එකට join වෙද්දී ඒ දෙන නමින් ඒ නම්බර එක තමයි ලොග් වෙන්නත් ඕන හරිද එතකොට යූසර් නේම් එක දාන්න ඕන Zoom account එකේ අර මම දෙනවා කෝඩ් එක ඒ කෝඩ් එක තමයි දාන්න ඕන හරිද එතකොට ඒ විදිහට තමයි ඉස්සරහට යන්නේ එතකොට ඔයාලට ලේසි එක ඔයාලටම කියලා ඊමේල් පාස්වර්ඩ් තියෙනවා එතකොට ඔන්ලාක වීඩියෝස් බලන්න එඩිට් කරන්න පුළුවන් හරිද ක්ලාස් එකට ජොයින් වෙන අයට හරි එතකොට මේ ඔය ටික තමයි යන්නේ හරි එතකොට ඒක මේ පේමන්ට් කරලා පස්සේ මගේ යූසර් නේම් පාස්වර්ඩ් ඉල්ල ගන්න දැනට ඉල්ලගෙන නැති අයට ඒගොල්ලන්ට මම දෙන්නම් ඔයාලා පොඩ්ඩක් මතක් කරලා ඉල්ල ගන්න හොඳ දැනට ඒ කියන්නේ අප්‍රේල් මාසෙට පේමන්ට් කරපු කට්ටිය හරි ඔය ටික තමයි තියෙන්නේ හරි හරි දැන් මේ ක්ලාස් එක පටන් ගන්නවා අද පොට බෝඩ් එක යන්දින්න තියෙන්නේ ඒකින්ද මම ස්ක්‍රීන් ෂෙයා කරලාම තියෙනවා ඒකට ඔයාලට බලන් ඉන්න විතරයි තියෙන්නේ මොකද කරන්න කියලා හරිද රයිට් හරි බලමු අපි දැන් මෙන්න මෙහෙම එකක් රූප සටහන මුලින් අදන් යනවා ඊට පස්සේ මේක තමයි පොඩ්ඩක් ඔයාලා බලන් ඉන්න ඕනි මොකද්ද මේ කරන්න කියන එක හරි හරි බලන් ඉන්න
දැන් අපිට අපි කතා කරා මෙන්න මේ දක්වා මම මේකෙන් චුට්ටක් ප්‍රවේශයක් විතර ගන්න. මෙන්න මෙහෙම කියනවා. හරිද? මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ ගැන නැත කතා කරන්න අපි. එතකොට මෙන්න මෙහෙම එකකින් මම පටන් ගන්නවා බලන්න. මෙන්ඩල් තම පරීක්ෂණයන්හිදී පරස්පර ගති ලක්ෂණ පෙන්වන නුමුහුම් අභිජනන ගෙවතුමෑ ශාක අතර පරපරාගණය සිදු කරන ලදී. මොකද්ද මේ කියන්නේ? වචන ටික ටක් ටක් ගාලා මම දැන් නිර්වචන ටික දුන්නා. පරස්පර ගති ලක්ෂණ පෙන්වන මොනවද? ඒ කියන්නේ උස්ස මිටි. දැන් මෙන්න මේ වගේ ලක්ෂණ තමයි මෙන්ඩල් පාවිච්චි කරේ. බලන්නකෝ. මෙන්ඩල් පාවිච්චි කරපු ලක්ෂණ 7ක් තිබ්බා ගෙවතුමෑ ශාක වල. මොනවද? මෙන්න මේවා තමයි පරස්පර ලක්ෂණ. මොනවද? දම් පාට මල් සුදු පාට මල්. ඊට පස්සේ කහ පාට බීජ කොළ පාට බීජ. පිරුණු කරල් පිරුණු නැත්නම් රවුම් බීජ වටකුරු බීජ. හරි. ඊට පස්සේ තව තිබ්බා කොළ පාට කරල් කහ පාට කරල්. පිරුණු කරල් හැකිලුණු කරල්. ඊළඟට පාර්ශ්වික පුෂ්ප අග්‍රස්ත පුෂ්ප. ඊට පස්සේ උස්ස ශාක මිටි ශාක. හරිද? ඔය ටික තමයි තිබ්බේ මේ කවුද මෙන්ටල් පාවිච්චි කරපු ලක්ෂණ 7 මුහුම් කිරීම සඳහා. හරිද? ඒතර මේ සියලුම ලක්ෂණ අපි කියන්නේ පරස්පර ලක්ෂණ. එකට එකක් විරුද්ධ වගේ එකක් තියෙන ඉතින්. හරි. අන්න ඒ ලක්ෂණ ගැන තමයි මේ පරස්පර ලක්ෂණ කියලා කියන්නේ. අහන් ඉන්න හොඳට. ඊට පස්සේ නුමුහුම් අභිජන්න ගෙවතුමෑ ශාක. මොනවද නුමුහුම් කියන්නේ? මතක ඇති මම අර සීක්වන්ස් එකක් කියලා දුන්නා. මෙන්න මෙහෙම එකක්. අර ශාකයක් අරගෙන සංසේචනය කරලා ඒකෙන් එනවා මෙන්න මේ ආකාරයට වර්ග දෙකක් එනවා. ඊට පස්සේ අපි ඒකෙන් දැන් නිල් පාට මල් නම් අපිට ඒ වගේ කට්ටියක් නම් විතරක් නම් ගන්න ඕන. නිල් මල් ශාක දරන ඒවා පැල කරලා ඒවා සංසේචනය කරලා නැවතත් ඒවා පැල කරලා ඒකෙන් ලැබෙන බීජ ටික පැල කරලා ආයෙ හදා ගන්නවා මේ වගේ ශාක ටික පැල ටික. ඊට පස්සේ ඒකෙත් පිපෙනවා සුතුයි නිලුයි මල්. ඊට පස්සේ ඒකෙනු ආයෙ ගත්තම නේද නිල් පාට මල් පිපෙන ගස් ටික. ඒ ටිකේ ඇට ටික අරගෙන ඒ අතර පරාගෙන ඒ ගස් අතර පරාගෙන සිදු කරන අර සුදු පාට මල් පිපෙන ගස් ටික ඔක්කොම ගලවලා ඉවත් කරලා. ඊට පස්සේ ඒකෙත් හැදෙනවා නැවතත් නිල් පාටයි සුදු පාටයි මල්. හැබැයි මේකේ විතර සුදු පාට මල් නෑ දැන් අඩු වෙනවා. ඒ විදිහට සුදු පාට මල් තියෙන හැදෙන්න හේතු වෙන ඇලිහිල මේ ගහනින් ඉවත් කරන එක අවස්ථාවක දැන් මෙහෙම පැල කරගෙන යද්දි ඒ පැල කරන ගමන් සුදු පාට මල් ගන්න ශාක ඉවත් කරගෙන යද්දි එක අවස්ථාවක ලැබෙනවා. කොච්චර පැල කරත් එක දිගටම ලැබෙන්නේ නිල් පාට මල් තියෙන ශාක විතරයි. අන්න ඒ තත්ත්වයටපත් වුණාම අපි කියන එකට නුමුහුම් පෙලක් කියලා. එතකොට ඒකේ වෙන එකම වර්ගය ලීල විතරයි තියෙන්නේ. එතකොට අන්න ඒ නිසා මෙන්න මේ ආකාරයේ එකක් අපි හදා ගන්නවා. අපි මේක නුමුහුම් පෙලක් හදා ගන්නවා කියලා. ඊට පස්සේ නුමුහුම් පෙල අපි මේන්ටේන් කරන් යන්න ඕන මුහුම් පරීක්ෂණ කරනවා නම්. හරි. එතකොට මෙන්න මේ ආකාරයට දැන් ඒ විදිහේ ඒකාකාර පෙලක් එහෙම නැත්නම් නුමුහුම් පෙලක් හදාගෙන තමයි මෙන්ඩල් පරීක්ෂණ කරේ. නැත්නම් ප්‍රශ්න වෙන්න ළමයි දැන් නිල් පාට වුණාම මතක ඇති නිල් පාට කියලා සුදු පාට මල් පිපුණාම සුදු පාට ලක්ෂණේ නිලීන ලක්ෂණේ නම් සුදු පාට ලක්ෂණේ නිලීන ලක්ෂණේ නම් නිල් පාට ලක්ෂණේ ප්‍රමුඛ ලක්ෂණේ නම් ප්‍රමුඛ සමයුක්මක සහ විෂමයුක්මක තත්ත්වය. මතක ඇති මේ වචන. සමයුක්මක කියන්නේ එකම වර්ගයේ ඇලීලා දෙක තියෙන අවස්ථාවදී. මේ සිම්පල් A කැපිටල් A. එතකොට නිලීන සමයුක්මක කියන්නේ නිලීනම දෙන්නෙක් ඉන්න අවස්ථාව. ප්‍රමුඛ සමයුක්මක කියන්නේ ප්‍රමුඛ දෙන්නෙක් ඉන්න අවස්ථාව. විෂමයුක්මක කියලා කියන්නේ ප්‍රමුඛ ඇලීලයි නිලීන ඇලීලයි ඉන්න වෙලාව. එතකොට මේ ප්‍රමුඛ ඇලීලයි නිලීන ඇලීලයි ඉන්න වෙලාවේ ප්‍රමුඛ ලක්ෂණ තමයි පෙන්වු කරන්නේ. ඒ කියන්නේ යට ප්‍රමුඛ කියන්නේ නිලීන එක යටපත් වෙනවා. එතකොට ප්‍රමුඛ නිලීන දෙන්නම ප්‍රමුඛ සමයුක්ම සහ විෂමයුක්මක අවස්ථා දෙකෙන් පෙන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණ. එතකොට අපිට මෙතන නිල් පාට මල් පෙන්නුවට නිල් පාට මල මොකක් නිසා මේක නිසා වෙකද මේක නිසා වෙකද කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සිම්පල් A ඉවත් කරගන්න. සිම්පල් A ඉවත් කරගන්න එක තමයි මේ අර සිම්පල් A වුණාම සුදු පේන්නන්නේ. එතකොට ඒ විදිහට එනකොට මේ සුදු පාට ඉවත් කරගන්න පුළුවන් ශාඛායින් කරන තරමට මේ ඇලීලේ ඒ ගහන්නෙන් ඉවත් වෙලා යනවා. එක අවස්ථාවක් වෙනවා මේ කැපිටල් A විතර. ඊතර අවස්ථාවක් ඒ අවස්ථාව තමයි කියන්නේ මේ නුමුහුම් පෙලක් කියලා ඔච්චරයි. ඊට පස්සේ බලන්න උදාහරණයක් දම් පැහැති මල් දන්න ශාක හා සුදු පැහැති මල් දන්න ශාක දෙමුහුම් කරන ලදී. හරිද? පරස්පර ගති ලක්ෂණ දරන මුහුම් අභිජාන ශාක දෙකක් අතර කරන මුහුමක් හෝ සංවාසයක් දෙමුහුම් කරන ලෙස හැඳින්වෙන්නේ. මම ඔක කලින් සතියේ නිර්වචනයක් විතර දුන්න දෙමුහුම් කරන කියන්නේ මොකක්ද කියලා.
ඒතර අපි ගන්න මොකද්ද පරස්පර ගති ලක්ෂණ දරන නුමුහුම් අභිජන ශාක දෙකක් අතර සිදු කරන උමක් ඒ කියන්නේ තම් පාට මල් පිපෙන ශාකයක් සහ සුදු පාට මල් පිපෙන ශාකයක් අතර මුහුම් කරන. එතකොට පරස්පර ගති ලක්ෂණ දෙකක්. අතර මේ ශාක දෙක නුමුහුම් වෙන්න ඕන. අර මම කිව්වා වගේ ශාක වෙන්න ඕන. හරිද? ඒතර අපි මේ වගේ එකක් කියනවා දෙමුහුම් කරන්නේ කියලා. ඊට පස්සේ මම මේ ඔක්කොම නම් කරලා දෙන්න. ජනක පරම්පරාව පී පරම්පරාව ලෙස හැඳින්වෙන්නේ. මම ඔක දුන්නා ඊයේ සතියේ. දැන් අපි පේරන්ට්ස් කියන එකෙන් තමයි පී අරන් තියෙන්නේ. ඊට පස්සේ දෙමුහුම් මගින් ප්‍රතිඵලය වන ජනිත ශාක පරම්පරාව F1 පරම්පරාව ලෙස හැඳින්වෙන්නේ. හරිද? ජනිත ශාක පරම්පරාව කියන්නේ F1 පරම්පරාව. දැන් බලන්න මේකේ ජනක පරම්පරාව කියන්නේ මෙන්න මේගොල්ලෝ. අපි මෙයාලටම තමයි කියන්නේ මොන පරම්පරාව කියලාද? මෙයාලටම තමයි කියන්නේ මොකක්ද කියන්නේ P පරම්පරාව කියලා. නැත්නම් එයාලට P කියලා කියනවා. හරිද? ඊට පස්සේ දැන් මේ දෙන්න මොකද්ද මේ නුමුහුම් දම් පැහැති මල් දාන ශාක නුමුහුම් සුදු පැහැති මල් දාන ශාක. අපි මේගොල්ලෝනේ ගත්තේ. එතකොට මේ දෙන්න අතර මේ දෙන්න අතර මුහුම් කරන්නේ. එතකොට මේගොල්ලෝ නුමුහුම්නේ. නුමුහුම් නිසා අපිට මෙන්න මේ පියවරට කියන්න පුළුවන් මොකක් කියලාද? මෙන්න මේ පියවරට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? ඊටමදිනේ. දෙමුහුම් කරන්නේ කියලා. හරි දෙමුහුම් කරන්නේ කියලා අපි කියන්න පුළුවන් මෙන්න මේ පියවර. ඒතර මේ දෙන්න අතර සංවාසයක් සිදු වෙන එකට. හරි මේ දෙන්න අතර සංවාසයක් සිදු වීමට අපි කියන්න පුළුවන් දෙමුහුම් කරන්නේ කියලා. ඊට පස්සේ දැන් මෙන්න මෙතන තව කතාවක් කියනවා. ජානක පරම්පරාව පී පරම්පරාව ලෙස අපි එක මාක් කරා. ඊට පස්සේ දෙමුහුම් මගින් ප්‍රතිඵල වෙන ජනිත ශාක පරම්පරාව F1 පරම්පරාව. ඒතකොට මෙන්න මේ හැදෙන මෙන්න මෙයාලා තමයි එතකොට පළමු ජනිත පරම්පරාව. මෙයාලා එතකොට F1 පරම්පරාව. හරිද? එතකොට මෙයාලා තමයි F1 පරම්පරාව. මේකේ 100% මොකද වෙලා තියෙන්නේ? මේකේ 100% දම් පාට මල් දම්පාට මල් ශාක විදිහට තියෙනවා 100%. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණය ඒකේ තමයි මේක බලන්න. ඊට පස්සේ පී පරම්පරාව ලෙස හැදෙන්නේ ඊළඟ කාරණේ බලන්න. ජනක පරාවයි. ඊට පස්සේ F1 පරම්පරාව ශාක දෙකක් අතර ස්වපරාගණය හෝ පරපරාගණය මගින් ප්‍රතිඵල පරම්පරාව F2 පරම්පරාව. ඊට පස්සේ දැන් මෙන්න මේ F1 කට්ටිය ඉන්නවනේ. ඒතර මෙන්න මේ අය F1 අය මුහුම් කරාම F1 මුහුම. හරිද? ඊට පස්සේ මේක කරනවා F1 මුහුමක් කරනවා. ඒකෙන් ලැබෙන ජනිතය තමයි මේ අපි මක් කරන්නේ F2 පරම්පරාව කියලා. හරිද? මෙයාලා තමයි 2 පරම්පරාව වෙන්නේ. ඒකට එතන ඇවිල්ලා තියෙනවා ආයිමත් දම් පාට මල් සුදු පාට මල් තුන් දෙවර්ගෙම තියෙනවා. හරිද? දැනට ওই ටික තමයි තියෙන්නේ. මම ඊට පස්සේ රූප සටහනක් අඳිනවා. මේ. එතකොට මම මෙන්න මේක අඳිනවා. මම මේ පැත්තේ ලියන මෙහෙම. ජනකේ. මේකට ලියන P කියලා. හරිද? එතකොට ජනකයෙන් විදිහට මට ගන්න පුළුවන්. නොමොහොන් දම් පාට මල් වෙන ශාක මෙයාලා. ඊට පස්සේ නොමුහොන් කියන වචනේ අවශ්‍යයි. සුදු පාට මල් පිපෙන ශාක. එතකොට මෙන්න මේ දෙන්න අතර
මම මොහොන් පිරීමක් කරනවා කතරෙන් දාන්න හරි මේක මොහොන් පිරීමක් කරනවා එතකොට මම මේ වගේ ලියනවා මෙන්න මෙහෙම අකුරු දාගන්න මතක ඇති ප්‍රවේණි දාශය කියලා එකක් කිව්වනේ ප්‍රවේණි දාශය ප්‍රවේණි දාශය වෙන්නේ මම දැන් බලන්න දැන් මෙයාලගේ මොකද වෙන්නේ දැන් ප්‍රවේණි දාශය ගත්තාම නෝන් කිව්ව ගමන් එක වර්ගයක් උරුම තියෙනවා දම්පාට මල් පිපෙන ශාක අපි බලමු එයාලට මම දාන කැපිටල් P කියලා ना කැපිටල් P දෙන්නේ තමයි හරිද ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා සිම්පල් P දෙන්න මම එහෙම තමයි දාන්නේ එතකොට නුමුන් දම් පාට ඒවට දාන්නේ කැපිටල් P ඇලීලේ කියලා නුමුන් සුදු පාට ලක්ෂණය පෙන්වීමට අදාළ නැත්නම් සුදු පාට ලක්ෂණය පෙන්වීමට අදාළ ඇලීලට මම දන්නේ සිම්පල් P කියලා ඊළඟට මම දැන් මේකේ ඕන විභාජනයෙන් සෑදෙන ජන්මානු ලියන ඕන විභාජනය වුණාම දැන් මේ දීගුණ සෛලනේ තියෙන්නේ මෙයාගේ එතකොට දෙන්න දෙපැත්තට බෙදෙනවා දැන් මොකද වෙන්නේ දැන් මේක කැඩිලා එක පැත්තකට යන මේක කැඩිලා පැත්තකට යනවා ඒක තේරෙනවා විභාජන වුණාන් පස්සේ දැන් මෙයාත් එහෙම කැඩිලා මෙයා එක ජන්මානුවකට යනවා මෙයා කැඩිලා මෙහෙම යනවා හොඳයි වෙන්නේ එතකොට ජන්මානු මේ පැත්තේ දෙකක් හැදෙනවා අනිත් පැත්තේ දෙකක් හැදෙනවා ඊට පස්සේ මෙතන එනවා කැපිටල් P ඒව තියෙන ජන්මානු විතරයි නේද එකම වර්ගනේ කැපිටල් P විතරයි තියෙන්නේ මේ පැත්තේ සිම්පල් P තියෙන ඒ විතරයි හැදෙන්නේ හරිද එතකොට මුහුම්කරණයේදී වෙන්නේ සංශ්ලේෂණ ක්‍රියාවලියේදී මේ දෙන්න සංශ්ලේෂණය වෙනවා හරිද අපි මේ පියවරට කියනවා මොකක් කියලාද සංශ්ලේෂණය අන්න ඒකෙන් හැදෙන ජීවියා තමයි F1 කියන්නේ ඉතින් F1 වල එන්නේ කැපිටල් P සිම්පල් P එක හරිද එතකොට මම උපකාපනය කරනවා මේ කැපිටල් P තමයි ප්‍රමුඛ ලක්ෂණය කියලා කැපිටල් P ප්‍රමුඛ ලක්ෂණය වුණොත් විෂමාත්මකයිනේ මේ අවස්ථාව විෂමාත්මකයි ඒ නිසා මේ අවස්ථාවේ එන්නේ මොන වගේ තත්ත්වයක්ද 100ක් දම් මල් දරන්න ශාක එනවා ඇයි මෙතන කැපිටල් P එකක් තියෙනවා ඊළඟට නිර්වචන හැටියට දැන් මොකද්ද මෙන්න මේව බලන්න නිර්වචන හැටියට මොකද්ද නුමුහුම් අභිජාන ශාක දෙකක් අතර පරස්පර ගති ලක්ෂණ දාන නුමුහුම් ශාක අභිජාන ශාක දෙකක් අතර සිදු කරන මුහුමක් අපි කියනවා දෙමුහුම් කරණය කියලා. එතකොට මෙන්න මේ දක්වා ක්‍රියාවලිය මේ දක්වා මේ සම්පූර්ණ ක්‍රියාවලිය හරිද ඒතර ඒ ටිකට අපි කියන්න පුළුවන් මොකක් කියලාද දෙමුහුම් කරණය කියලා එතන ඊටමදී බලන්න ඒකත් එමු හරිද ඊට පස්සේ දැන් බලන්න ඊළඟට දැන් ඔන්න F1 පරම්පරාව ගත්තා. එතකොට ඊළඟට තව නිර්වචනයක් මම දුන්නා මතක ඇති අභිමත ජානයක ඇති වෙනස් ඇලීල වලට සමයුක්මක ජනකයන් දෙදෙනෙකු අතර මොහොමකින් ප්‍රතිඵලය වන එම ජානයට විෂමයුක්මක වූ ජීවී වූ ඒකාංග දෙමුහුන් ජීවීන් ලෙස හැඳින්වෙන්නේ. දැන් බලන්න මම කිව්ව වාක්‍යය මම දැන් ආයි කියන්න මේ රූපසටහනත් එක්ක sorry අභිමත ජානයක ඇති වෙනස් ඇලීල වලට සමයුක්මක ජනකයන් දෙදෙනෙකු
දැන් මේ තියෙන එකම ජානය ඇලීලනේ කැපිටල් P සහ සිම්පල් P නේ. එතකොට සමයුක්මක ජාකයන් දෙදෙනෙක් නෙමේ දෙන්න. මෙයා ප්‍රමුඛ සමයුක්මක කියලා අපිට ගන්න පුළුවන්. මෙයා නිරියන සමයුක්මක කියලා ගන්න පුළුවන්. එකම වර්ගයේ කට්ටිය ඉන්නේ දෙපැත්තේ. එතකොට ඔන්න ඒ වගේ ජීවීන් දෙතුනක අතර මොහොමක් කරාම හැදුනේ කවුද? ඒකට විෂම යුක්මක ජීවී. හරිද? මෙන්න මේ වගේ විෂම යුක්මක ජීවියෙක් තමයි හැදුනේ. එතකොට බලන්න අපි එතකොට මෙයාට තමයි අපි කිව්වේ මොකක් කියලාද? ඒකාංග දෙමුහුම් ජීවිය කියලා. එහෙනම් මෙන්න මෙයා තමයි එතකොට කවුද? මෙන්න මෙයා තමයි කවුද මෙයා? ඒකාංග ඒකාංග දෙමුහුම් ජීවිය. ඊට පස්සේ දැන් F1 ආවනේ. ඊළඟට මම කරන්නේ මේ F1 වල ඉන්න අය මොහොම් කරනවා. F1 අතර මොහොමක් කරනවා. F1 අතර මොහොම. මොකක්ද ඒකද වෙන්නේ? F1 වල කවුද ඉන්නේ? කැපිටල් P සිම්පල් P ඉන්නවා. ඊට පස්සේ කැපිටල් P සිම්පල් P ඉන්නවා. F1 නේ එකම කට්ටිය අතර තමයි මොහොම කරන්නේ. දැන් මේ දෙන්න අතර තමයි වැඩේ යන්නේ. හරි. දැන් බලන්න එයාලගේ ජන්මානුගම දැන් මේ පැත්තේ හැදෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා දෙපැත්තෙම හැදෙන ජන්මාන වර්ග දෙකක් නේ. ඇයි? දැන් මෙයා මෙහෙම ඇවිල්ලා එකක් හදන මෙයා මෙහෙම ඇවිල්ලා එකක් හදන. දැන් තේ ජන්මාන වර්ග දෙකක් හදන්න පුළුවන් මේ පැත්තෙත් එහෙම. මේ එකක් හදන මේ එකක් හදන. හරිද? එතකොට හැදෙන්නේ මොනවද? කැපිටල් P ඒව තියෙන ජන්මාන හැදෙනවා. සිම්පල් P තියෙන ජන්මාන හැදෙනවා. මේ පැත්තේ කැපිටල් P තියෙන ජන්මාන හැදෙනවා. සිම්පල් P තියෙන ජන්මාන හැදෙනවා. ඇයි? ඇලීල වර්ග දෙකම තිබ්බනේ. දැන් ඔන්න ජන්මාන වර්ග හතරක්. දැන් මේ ජන්මාන වලට හම සංසේචනය වෙන්න පුළුවන් කියලා උපකාපනය කළොත් මෙයාට වෙන්න පුළුවන් දේවල් මොනවද? මේ කැපිටල් P ට පුළුවන් මෙහෙම ගිහලා මේ කැපිටල් P එක ජොයින් වෙන්න. මේ කැපිටල් P ටම පුළුවන් මේ සිම්පල් P එක ජොයින්. මේ සිම්පල් P ට පුළුවන් මේ කැපිටල් P එක ජොයින්. මේ සිම්පල් P ටම පුළුවන් මේ සිම්පල් P එකක් ජොයින්. එතකොට හැදෙනේ බලමු. කැපිටල් P ආවන් පස්සේ අපිට ලියන්න පුළුවන් මේකේ එන ඒවා F2 පරම්පරාවේ ජීවීන් කියලා. බලන්න ප්‍රචලිතය කොහොමද එන්නේ කියලා. එතකොට ඒකේ එනවා මෙන්න මෙහෙම කට්ටිය එන්නේ. කවුද එන්නේ? කැපිටල් P එක්කෙනෙක්. ඊළඟට කැපිටල් P සිම්පල් P එක්කෙනෙක්. ඊළඟට සිම්පල් P කැපිටල් P අපි ඒකත් ලියමු කැපිටල් P සිම්පල් P විදියටම. ඊළඟට අනිත් එක්කෙනා සිම්පල් P මම මේ ඊතල අනුව තමයි කරේ. දැන් බලන්න. දැන් මේ දෙන්න මෙහෙම එකතු වුණොත් කැපිටල් P මෙයයි එකතු වුණොත් මෙයයි එකතු වුණොත් කැපිටල් P මෙයා එක ගියොත් කැපිටල් P සිම්පල් P. ඊට පස්සේ මෙයයි එකතු වුණොත් මොකද? ඒ කැපිටල් P සිම්පල් P. මේ දෙන්න එකතු වුණොත් මොකද වෙන්නේ? සිම්පල් P. ඒතකොට F2 පරම්පරාව ඔන්න ඔය ආකාරයට එනවා. එතකොට කැපිටල් P සිම්පල් P දෙන්නෙක් කියනවනේ. එතකොට F2 එක මම ලියනවා මෙහෙම කැපිටල් P දෙකයි කැපිටල් P සිම්පල් P ඔන්න ඔය විදිහට තමයි. එතකොට මතක ඇති දැන් අපි මෙතෙන්දි ගත්තේ දම්පාට ප්‍රමුඛ ලක්ෂණ වුණා කියන්නේ දැන් මෙතෙන්දි මෙන්න මෙතෙන්දි F1 පරම්පරාව මෙන්න මේ දෙන්න අතර ඒ කියන්නේ මුහුන් ජීවීන් අතර දෙන්න අතර මුහුමෙන් ලැබෙන ඒකාංග දෙමුහුන් ජීවියාගේ තියෙන විෂමකුණක අවස්ථාවක්. ඒතර මෙන්න මේ අවස්ථාවේ පිටතට පෙනෙන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණ විදිහට අපි සලකන්නේ. එතකොට දැන් මෙතෙන්දී ආවේ 100% දම් පාට මල් නිසා. ඒතකොට ඒ අවස්ථාවේ ආවේ ප්‍රමුඛ ලක්ෂණය දම් පාට. එහෙමනම් අපිට ගන්න ප්‍රමුඛ ලක්ෂණ දම් පාට කියලා. දැන් බලන්න මෙන්න මේ දෙන්න. මෙතන තුනක් ඉන්නවනේ. එතකොට මෙයා ඉන්නවා. දැන් මේකේ
මේ දෙකේම මෙයා ප්‍රමුඛ සමයුක්මක මෙයා විෂම යුක්මක. ඒතර මේ දෙකේම තියෙන නිසා ප්‍රමුඛ ලක්ෂණය. එතකොට එයාගේ ඉන්නේ දම් පාට. මෙයාගේ සිම්පල් p විතරයි. ඒ නිසා සුදු පාට. එතකොට දම්ට සුදු අනුපාතය කීයද? දම්ට සුදු අනුපාතය කීයද? දම්ට සුදු අනුපාතය ඉන්නේ 3ට 1යි නේ. එහෙනම් මෙතන තියෙන දම් පාට ඒවා 3. මෙතන 1යි මෙතන 2යි 3යි සුදු පාට 1යි. ඔය ටික අපි අඳගත්තා. දැන් අපි එකින් එක බලාගෙන ඉමු රූප සටහනත් එක්ක. උඩ ඉඳලා කියවගෙන ඉමු. හරි. එතකොට අපි F2 පරම්පරාව කියන එක ගත්තා. F2 පරම්පරාව ගත්තේ F1 පරම්පරාවේ ලැබෙන ප්‍රජනිතය. මෙන්න මේවා මුහුම් කරලා තමයි එයාලා අතර සප්පරාගනේ සංශ්ලේෂණය වෙන්න ඇරලා තමයි අපි ගත්තේ F2 පරම්පරාව. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණය. හරි. දැන් රිසෝස් බුක් එකට ආයෙ යමු. මේකේ අපි F2 පරම්පරාව දක්වා කතා කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. අභිමත ජානයක ඇති වෙනස් ඇලීල වලට සමයුක්මක ජනකයන් දෙදෙනෙකු අතර මුහුණකින් ප්‍රතිඵලය වන එම ජානයට විෂමයුක්මක වූ ජීවීහු ඒකාංග දෙමුහුණු ජීවීන් ලෙස හැඳින්වේ. දැන් මම මේ කලින් කිව්ව කතාව. නැති බලන්න. අභිමත ජානයක ඇති වෙනස් ඇලීල්. අභිමත ජානයක ඇති වෙනස් ඇලීල්. මෙතන කැපිටල් P ඇලීල තියෙනවා. මෙතන සිම්පල් P ඇලීල තියෙනවා. එකම ජානේ දෙන්න නෙමෙයි. හරිද? එකම ලක්ෂණයට අදාළ දෙන්නනේ. ඒකට ඒ නිසා තමයි කැපිටල් සහ සිම්පල් කියලා දාගත්තේ. ඊට පස්සේ සමයුක්මක ජනකය. මෙයා සමයුක්මකයි මෙයා සමයුක්මකයි. ඒ දෙන්න අතර මුහුණක් සිද්ධ වුණා. මෙන්න මුහුණ සිද්ධ වුණා. ප්‍රතිඵලය වන එම ජානයට විෂමයුක්මක වූ. මෙන්න ප්‍රතිඵල වෙච්ච එම ජානයට විෂමයුක්මක වෙච්ච කෙනා. ජීවීහු අපි කිව්වා ඒකාංග දෙමුහුම් ජීවින් කියලා. එතකොට ඒ වාක්‍ය තමයි මේ මෙතන තියෙන්නේ. නැවත කියලා බලන්න. අභිමත ජානයක ඇති වෙනස් ඇලීම් වලට සමයුක්මක ජානකයන් දෙදෙනෙකු අතර මුහුණකින් ප්‍රතිඵලය වන එම ජානයට විෂමයුක්මක වූ ජීවීහු ඒකාංග දෙමුහුම් ජීවින් ලෙස හැඳින්වෙති. හරි නේද? ඊට පස්සේ බලන්න විශේෂිත ලක්ෂණයකට විෂමයුක්මක තත්ත්වය දරන ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජාන පරීක්ෂණයක් ඒකාංග මුහුමක් ලෙස හැඳින්වෙන්නේ. දැන් බලන්න ළමයි මේ කියන වාක්‍ය හොඳට බලන්න. විශේෂිත ලක්ෂණයකට විෂමයුක්මක තත්ත්ව දරන. විෂම යුක්මක තත්ත්ව දරන ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජාන පරීක්ෂණයක් ඒකාංග මුහුමක් ලෙස හැඳින්වෙනවා. දැන් මම මේ N දෙකේ කොහෙද එතකොට ඒකාංග මුහුම තියෙන්නේ? ඒක කිව්වා අභිමත ජානකයක ඇති මොකක්ද වෙනස් ඇලීල වලට සොරි එහෙම නෙවෙයි කිව්වනේ ආයි බලන්න අභිමත සොරි කිව්වේ විශේෂිත ලක්ෂණයකට විෂමයුක්මක තත්ත්ව දාන ජීවීන් දෙදෙනෙකු. දැන් මේ ලක්ෂණයට විෂමයුක්මක තත්ත්ව. මෙයා විෂමයුක්මකයි මෙයා විෂමයුක්මකයි. අන්න ඒ වගේ විෂමයුක්මක තත්ත්ව දාන ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජාන පරීක්ෂණයක් මෙන්න මේ වගේ වැඩක් මේ පහළට එතනින් පහළට තියෙනවා. අපි අන්නේකට කියනවා එහෙනම් මොකක් කියලාද? එහෙමනම් මෙන්න මේ පියවරට අපි නමක් කියන මොකක් කියලාද? ඒකාංග මුහුණක් කියලා. එහෙනම් ඒක තමයි ඒකාංග මුහුණ. හරිද? එතකොට බලන්න මේක පියවරාව හැටි. එතකොට මෙන්න මේ ටික හොඳට බලන්න. දැන් මේ මම අන්ත සීක්වන්ස් එකේ මේ දක්වා ටික දෙමුහුම් කරනවා. හරිද? මේ දක්වා ටික දෙමුහුම් කරන මේ මෙයා විෂමයුක්මකයේ හැදෙන දක්වා පළවෙනි F1 පරම්පරාව හැදෙනකන් ටික දෙමුහුම් කරනවා. F1 පරම්පරාව හැදුනන් එයාට කියනවා අපි ඒකාංග දෙමුහුම් ජීවියා කියලා. හරිද? ඊට පස්සේ ඒකාංග දෙමුහුම් ජීවීන් දෙදෙනෙකු අතර තියෙන මෙන්න මේ වගේ මුහුමකට අපි කියනවා ඒකාංග මුහුමක් කියලා. ඕක තමයි වැඩි. හරිද? ඕක චුට්ටක් ඔළුවේ තියෙන්න. හරිද? alright. ඊට පස්සේ කියනවා රිසර්ච් බුක් එකට ඒකාංග මුහුම බලන්න ඒකාංග මුහුම කියන සංකල්පෙත් එක්ක අපි ඊළඟ කතාවට කියන්න. දැන් මම ඇතල තියෙනවා කියලා දෙන්නම්. මෙන්ඩල් ආවේලී පිළිබඳ තම පළමුවෙනිම ඉදිරිපත් කළේ එක් අභිජාන පරීක්ෂණයක් සඳහා
වරකට පුෂ්ප වර්ණය වැනි එක් ලක්ෂණයක් පමණක් සලකමු. දැන් පුෂ්ප වර්ණය වගේ එකක් කියලා හිතන්නකො. එතකොට තනි යානයනේ ඒකට සම්බන්ධ වෙන්නේ. දැන් මෙන්ඩල්ගේ පරීක්ෂණ වලට අනුව එයාගේ සංකල්ප වලට අනුව නම් එක ලක්ෂණයකට අදාළ වෙන එක ජානය. එතකොට ඒකේ ඇලීල වර්ග දෙකක් තියෙන්න පුළුවන්. හරිද? එහෙම තමයි මෙයාගේ සංකල්පෙ තිබ්බේ. කිසියම් දැන් උස මිටි කියලා ලක්ෂණ දෙකක් තියෙනවා පරස්පර ලක්ෂණ දෙකක්. උස මිටි අදාළ ලක්ෂණ දෙකට අදාළ වෙන්නේ මොකද්ද? තනි ජානය. උස සහ මිටි සඳහා හේතු වෙන ඇලීල දෙකක් තිබ්බා. හරිනේ. ඒතර ඒ විදිහට තමයි මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ ටිකේ යන්නේ. අපි පස්සේ තමයි ඒක වෙනස් කරලා කතා කරන්නේ. බලන්න. ඒතර පුෂ්පාන වෙන එක් ලක්ෂණ පමණ සලකයි. එතකොට එක ජානය ඇලීල දෙකයි වගේ තමයි මෙතෙන්දී සලකලා බලන්න. ඔහු පරස්පරගත ලක්ෂණ දාන්න නුමුහුම් ජනකයන්. මේ හැමතැන නුමුහුම් කියන එක වැදගත්. අතර මුහුම් කිරීමෙන් තම පරීක්ෂණය ආරම්භ කළෝය. එහිදී නුමුහුම් ජනකයන් අතර මුහුමින් ලැබෙන F1 ප්‍රජනිතය ඒකාංග දෙමුහුම් ජීවීන් වේ. හරිද? ඒක මතක ඇතිනේ. ඒකාංග දෙමුහුම් ජීවීන් කියලා අපි ලිව්වේ මෙතන. ඒකාංග දෙමුහුම් ජීවීන් කියන්නේ මෙන්න මේ ආකාරයට ලැබෙන අර නුමුහුම් ජීවීන් අතර මුහුමෙන් ලැබෙන විෂම යුග්මක ජීවීන්ට අපි කිව්වේ ඒකාංග දෙමුහුම් ජීවීන් කියලා. ඊට පස්සේ කියනවා එනම් මොවුන් මුහුමේ සලකන ලබන ලක්ෂණයට අදාළ විෂම යුග්මකයන් බවයි. හරිද? F1 පරම්පරාවේ දෙමුහුම් ගෙවතුමේ ශාක සව පරාගනය හෝ පරපරායන ලක්ෂණ F2 පරම්පරාව නිපදවා ඒකාංග මුහුමක ප්‍රතිඵලය වන ගති ලක්ෂණ පිළිබඳ සොයාබලන ලදී. එතකොට මෙන්න මේ ඒකාංග දෙමුහුම් ජීවීන් කියලා කට්ටියක් අපි හදාගත්තානේ. ඒතර යාලා අතර මුහුම් කළා තමයි අපි ඒකාංග මුහුම කරන්නේ. එතකොට ඒකෙන් තමයි මේ අපිට අවසාන ප්‍රතිඵලයක් විතර මෙන්න මේක අපි ගත්තේ. ඔය තුනට එක අනුපාතය. බලන්න. එතන මම කරපු ටිකමයි තියෙන්නේ. P පරම්පරාව. ඒ කියන්නේ මව්පිය එහෙම නැත්නම් සත්‍යාපිජනක. සත්‍යාපිජනක කියලා කියන්නේ නුමුහුම් කියන එකමයි. හරිද? ඒක මම කලිනුත් රිසර්ච් එකේ මේ නෝට් එකේම තියෙනවා. සත්‍යාපිජනක කියන්නේ නුමුහුම් කියන එකමයි. ඒකට මේ නුමුහුම් දම් පැහැති පුෂ්ප සහ සුදු පැහැති පුෂ්ප තරණ ශාක දෙකක් අතර මුහුම් කරලා ඒකෙන් ලැබුණ අය සියල්ල දම් පාට වෙලා. මතක ඇති මෙන්න මේ ආකාර නුමුහුම් ජීවීන් දෙන්නෙක් අතර මුහුමෙන් ලැබෙන F1 පරම්පරාවේදී අපි සලකන ලබන ලක්ෂණ අතරින් ප්‍රමුඛව නැත්නම් එතෙන්දි වෙන රූපාන්තරශය තමයි ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ. ඒ ලක්ෂණ දෙකෙන් ප්‍රමුඛ ලක්ෂණ වෙන්නේ මොකද? ඇයි මෙතෙන්දි ලැබෙන කෙනා විෂම යුග්මකයිනේ. ඒතර විෂම යුග්මක අවස්ථාවේ පිටතට වෙන ලක්ෂණ තමයි ප්‍රමුඛ ලක්ෂණ. එහෙනම් මෙතෙන්දි පෙන්ලා තියෙන්නේ දම් පැහැති පුෂ්ප සහිත ජාක එහෙනම් මේකේ ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ දම් පැහැති පුෂ්ප. ඊට පස්සේ මෙන්න මේ F1 ශාක අතර සපරාගනය හෝ පරපරාගනය කරලා තියෙනවා. බලන්න එකදී F1 අතර මුහුමක් කරලා තියෙනවා. එතනින් ලැබුණ F2 පරම්පරාව F2 පරම්පරාව බලන්න දම් පැහැති පුෂ්ප සහිත ශාක 705කුයි සුදු පැහැති පුෂ්ප සහිත ශාක 224කුයි හම්බෙලා තියෙනවා. ඒතර මේකේ අනුපාතයක් විතර දෙක බෙදලා ගත්තාම මේ 705ට 224ක් ආසන්න වශයෙන් 3ට එකක් තමයි එන්නේ. හරිද? ඒතර බලන්න මෙන්න මේකෙත් ඒ විදිහටම අපි අරන් තියෙනවා. ඒතර මේ F1 ජීවීන් අතර මුහුම් කරලා තියෙනවා. එතෙන්දී මෙයාලගේ ජන්මානු මම බෙදලා දාලා තියෙනවා. ඊට පස්සේ ජන්මානු අතර අහම සංශ්ලේෂණ සිද්ධ වෙලා මෙන්න මේ ආකාරයට හතරක් එන්න පුළුවන්. ඒතර මේ හතරෙන් එකක් ප්‍රමුඛ සමයුග්මක, එකක් නිලීන සමයුග්මක, අනිත් දෙන්න විෂම යුග්මක. හරිද? එතකොට ප්‍රමුඛ සමයුග්මක, විෂම යුග්මක සහ නිලීන සමයුග්මක කියන තුන් වර්ගෙම හැදෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මෙන්න මේ කාරණා. මෙතන මේ කාර්තාවත් බලන්න මෙන්ඩත්තා පරීක්ෂණවලදී දම් පැහැති මල් දරන සහ සුදු පැහැති මල් දරන නුමුහුම් අභිජන ශාක අතර මුහුම් සිදු කළේ. පසුව F1 පරම්පරාවේ ශාක අතර ස්වපරාගණයටත් පරපරාගණයටත් ඉඩ දෙන ලදී. හරිද? දැන් මොකද්ද මෙයා කරලා තියෙන්නේ? අර අපි කරපු වැඩේමයි. දම් පැහැති මල් දරන නුමුහුම් අභිජන ශාක අරගෙන තියෙන සුදු පාට මල් දරන නුමුහුම් අභිජන ශාක අරන් තියෙනවා. මේ දෙන්න අතර මුහුම් කරලා මොකක්ද අරන් තියෙන්නේ? F1 පරම්පරාවක් අරන් තියෙනවා. ඊට පස්සේ F1 පරම්පරාවේ ශාක අතර ස්වපරාගණය පරපරාගණයට ඉඩ දීලා F2 පරම්පරාවක් අරන් තියෙනවා. ඊට පස්සේ අන්නේ ලැබුණු F2 පරම්පරාව පුෂ්ප වර්ණය තමයි නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඒකට ඒක තමයි අපි අගයන් එම ගණනය කරන්නේ. අතර බලලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔහුගේ නිරීක්ෂණයේදී ලැබුණු සියලු F1 ශාක දම් පැහැති මල් දාන
ලදී. ඒකට හේතුව තමයි දම්පාට කියන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. මොකද F1 පරම්පරාවේදී ඉන්න සියලුම ජීවීන් විෂමයක්මක නිසා ඒ අවස්ථාවේදී පිටතට පෙනෙන ලක්ෂණය තමයි මොකක්ද? ප්‍රමුඛ ලක්ෂණය. එහෙනම් මේ අවස්ථාවේදී ප්‍රමුඛ ලක්ෂණ විතර අපි ගන්න වෙන්නේ දම්පහයි. කෙසේ වුවද F2 පරම්පරාවේ ශාක අතර දම් පැහැති මල් දන්න හා සුදු පැහැති මල් දන්න ශාකයන් දෙවර්ගයේ මහාසන වශයෙන් 3ට අනුපාතයෙන් පැවතින්නේ. දැන් බලන්න දැන් මේකේ එයා දැන් මෙන්ඩල් මුකුත් ගණන් හදන්නේ නැතුව ඇත්තටම ආ වගේම බලන්න. ඒතකොට ඒ ඇවිල්ලා තියෙන 705 324යි. ආසන්න වශයෙන් මේක 3ට එකක් විතර වෙනවා. ඒ වගේම අපි ගණනය කිරීමක් නැතුව සිද්ධාන්තමය සටහනක් ඇඳන්නේ. ඒ සිද්ධාන්තමය සටහනෙත් බලන්න මෙතන ඔය කියන දම්පාට ප්‍රමුඛ නම් ඇවිල්ලා තියෙනවා 3ට එක අනුපාතයක් දම්ට සුදු. හරිද? එතකොට ඔන්න ඒ කියන කාරණේත් ඇතට. ඊට පස්සේ ඒකට අර යා මෙන්ඩල් පරීක්ෂණාත්මකව ගත්ත දත්ත සහ අපි සෛද්ධාන්තික ඔප්පු කරන දත්ත අතර සමානකමක් තිබෙනවා. හරිද? ඒතර මේක තමයි මෙයාගේ නියමයේ ඔප්පු කරගන්න යට හැකියාව ලබන උදාහරණය. ඊට පස්සේ බලන්න F1 පරම්පරාවේ ලැබුණු විෂමයුක්මකයන්ගේ සුදු පැහැති මල් ඇති කිරීමට හේතු වන ආවේනික සාධකය දම් පැහැති මල් ඇති කිරීමට හේතු වන ආවේනික සාධකය මේ යටපත් වී ඇත. දැන් බලන්න F1 පරම්පරාවේ මොකද වුනේ? F1 පරම්පරාවේදී සියල්ලක්ම දම් පාට මල් වුණානේ. හරිද? ඒකට හේතුව මොකද්ද? F1 පරම්පරාවේදී ලැබුණු විෂමයුක්මකයන්ගේ. දැන් යා විෂමයුක්මකයන් කියන එක මතකයිනේ. කැපිටල් P සිම්පල් P නේ තිබ්බේ. ඊට පස්සේ සුදු පැහැති මල් ඇති කිරීමට හේතු වෙන ආවේනික සාධක. දැන් අපි මෙතන ජාන කියලා ඇලීලා කියන නමුත් මෙන්ඩල් ගැනීම වල ජාන කියන සංකල්පයක් නැහැනේ. ඒතර අපි කියන ආවේනික සාධක කියලා. යන්නේ කියන ආවේනික සාධකය දම් පැහැති මල් ඇති කිරීමට හේතු වෙන ආවේනික සාධකයත් එක්ක මොකක්ද වෙන්නේ? අර දම් පැහැ ඇති කිරීමට හේතු වෙන ආවේනික සාධකයෙන් වගේ යටපත් කරනවා. ඒ හින්දා මොකක්ද වෙලා තියෙන්නේ? විෂමයුක්මකයන් සියල්ල දම් පැහැති මල් දරන මල් නිපදවන ශාක බවට පත් වුණා. හරි. දැන් අපි රූප සටහනට පෙන්වන්නේ. ඊට පස්සේ එමගින් පිළිබිඹු වන්නේ දම් පැහැති මල් යන ගති ලක්ෂණ ඇති කිරීමට හේතු වන ආවේනික සාධකය. සුදු පැහැති මල් යන ගති ලක්ෂණ ඇති කිරීමට හේතු වන ආවේනික සාධකයට ප්‍රමුඛ වන බවයි. එතකොට දම් පැහැයෙන් සුදු පැහැ යටපත් කරනවා. එතනම තියෙනවා දම් පැහැ ඇති කරන ලක්ෂණයට අදාළ ප්‍රවීණ සාධකය ප්‍රමුඛ ලක්ෂණය කියන එක එතනින් පෙන්වන්න කරනවා. හරිද? ඊළඟට ඒ අනුව සුදු පැහැති මල් ගන්න ඇති කරන සාධකය මොකද? මේ අරක ප්‍රමුඛ මෙයා නිලීනයි කියනවා. ඊට පස්සේ මෙන්ඩල් විසින් තම පරීක්ෂණ සඳහා භාවිත කර අනෙකුත් ලක්ෂණ 6 තුළද මේ ආවේනික රටාව අඛණ්ඩවම දැකිය හැකි බව නිරීක්ෂණය කරන ලදී. ඒ කියන්නේ දැන් මෙන්ඩල් දැන් මෙතනදි ගත්ත පුෂ්ප වර්ණයනේ. දැන් අපි හිතමු උත්ස ශාකයි මිටි ශාකයි ඔය විදිහටම නුමුහුම් උස ශාකයි නුමුහුම් මිටි ශාකයි මුහුම් කරන්නට ලක් කරනවා. එහෙනම් මුහුම් කරන්නට ලක් කරාම මොකද වෙන්නේ? එතකොට එතෙන්දිත් අර උස ශාකවලට මිටි ශාක අනුපාතය F2 පරම්පරාවේදී 3ට එකක් විදිහට ලැබුණා. ඒ වගේ ඉතුරු 4කට ඉතුරු 5ටත් කරා. ඒ 5ට කරත් ආසන්න වශයෙන් ඔන්න කියන 3ට එක අනුපාතය තමයි අන්තිමට F2 පරම්පරාවේදී ලැබුණේ. ඒ නිසා බලන්න මේක දීලා තියෙනවා මොනවද කියලා. ඒවා පුෂ්පේ පිහිටීම් බීජ වර්ණ බීජයේ හැඩේ කරලේ හැඩේ කරලේ වර්ණ ඔය කියන කාරණා ගොඩක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔය කියන කාරණා ටික හරි. දැන් එතකොට අපි මේ දක්වා අවිල තියෙනවා මේ මොහු කරන කතාවත් එක්ක. ඒකට බලන්න නැවතත් මෙතෙන්දි මොකද වෙන්නේ? ජනකයෝ නුමුහුම් කට්ටිය අපි ගන්න ඕන. නුමුහුම් කියලා කියන්නේ මතක ඇති. අර එකම අකුරු තියෙන විදිය අනිවාර්යෙන් ඉන්ෂුර් වෙන්න ඕන. එහෙම නැත්නම් වර්ධිනවනේ. දැන් මේ කියන ස්මූත් ගතිය මුකුත් කරගන්න බෑ නිවර්තිව. දැන් මේක ASCII තව සිම්පල් P ලා එහෙම හිටියොත් කැපිටල් P සහ සිම්පල් P විදියට තියෙනවා. එතකොට මේක සංසේචන මුල් ක්‍රියාවට අපි දෙමු කරන්නේ කිව්වා. ඊට පස්සේ එක්කංග දෙමු ජීවිය හදාගත්තා. එතකොට මේක 100% දම් පාට මල් පිපුණා. එතකොට ඒ දම් පාට මල් පිපෙන ශාක දෙකක් අතර මුහුම් කරන්නේ සිදු කරා. අපි ඒකට කිව්වා එක්කංග මුහුමක් කියලා. එතකොට ඒකෙන් ජන්මානු හැදුණා. ජන්මානු වර්ග 2යි ජන්මානු 4යි ඒව හපු සංසේචනයෙන් හැදුණා. මෙන්න මේ ආකාරයේ ප්‍රවේණිතා 4ක්. එතකොට ඒ ප්‍රවේණිතා 4 ලඝු කරලා අපිට ගන්න
දම් පාටයි සුදු පාටයි කියන මෙන්න මේ ආකාර රූපානුදාශ දෙකක්. රූපානුදාශයට අයිති වුණා. මෙතනින් කැපිටල් P නිසා එයත් දම් පාටයි. කැපිටල් P සිම්පල් P දෙන්නෙක් ඉන්න හින්දා එයත් දම් පාටයි. එතකොට එතනත් වෙනවා. එතකොට කීයද? 3යි. මේ පැත්තේ 1යි. 3ට එක අනුපාතයක් වෙනවා. දම්ට සුදු. හරි නේද? ඊට පස්සේ බලන්න මේ කියන කාරණා. මෙන්ඩල්ගේ ආවෙනි පිළිබඳ පළවෙනි නියමය දැන් මොකක්ද කියන එක චුට්ටක් බලමු. මම ආයේ එතකොට මුලින් ඉඳලා ආයේ කියලා දෙනවා මේ කියන කාරණා ටික. එතකොට ඒක නිශ්චිතයි. හරි. මෙන්ඩල්ගේ පළමුවන නියමය ඉදිරිපත් කරන ලද්දේ කේවතුමෑ ශාක්‍ය යොදාගෙන සිදු කළ ඒකාංග මුව පරීක්ෂණවලදී ප්‍රතිඵල වූ F2 ප්‍රජනිතයන් අතර නිරීක්ෂණය කළ 3ට අනුපාතය පැහැදිලි කිරීමටයි. දැන් බලන්න ළමයි බලන්න මෙන්න මේ කියන කාරණේ 3ට අනුපාතයක් ආවනේ. ඒතකොට 3ට අනුපාතයක් එද්දී මෙන්න මේ කියන එක බලන්න. දැන් අපිට මෙතෙන්ට 3ට අනුපාතයක් ආවනේ අන්තිමට F2 පරම්පරාව. ඒතකොට මෙන්ඩල් ඇත්තටම පරීක්ෂණයක් කරා. දැන් මෙහෙම අකුරු ලීඩි හිටින මෙයාට දැන් මේ මෙන්ඩල් මුලින් කරේ මොකද්ද? මේ පරීක්ෂණය කරලා බැලුවා යා නුමුහුම් ශාක අරගෙන ඔය කියන ප්‍රොසීඩියර් එකට දැන් මේ පිළිවෙලට කරගෙන ආවා. හරිද? මේ ගියා පිටිවෙලට. ඊට පස්සේ මෙන්ඩල්ට ඕන වුණා මෙන්න මේ ගණනය කිරීම කරන්න පුළුවන් තත්ත්වයක් හදන්න. දැන් අපිට බෑන් ළමයි දැන් මෙන්න මේ දෙන්න දැන් මම මේ හැමතැනකම අරන් තියෙන මේ දෙන්න දෙපැත්තට ගානට යනවා. ජන්මාන වලට එක්කෙනා එකකින් ගමන් කරනවා. මේ දෙන්නත් ස්වාධීනව ගමන් කරලා මෙහාට එනවා. එතකොට ඒ විදියට මේ ඒ සිද්ධාන්තය හරි ගැස්සුවොත් විතරයි මට මේක ලියන්න පුළුවන්. මම මේ සිද්ධාන්තය මේ විදිහට වෙනවා කියලා උපකල්පනය කළා තමයි මේක ලියලා තියෙන්නේ. ඒතර මෙන්ඩල්ට ඕන වුණා මෙන්න මේ සිද්ධාන්තය සත්‍ය කරන්න පරීක්ෂණාත්මක දත්තත් එක්ක මේ සිද්ධාන්තය මෙන්න මේ විදිහට වුණොත් අර පරීක්ෂණාත්මක දත්තත් එක්ක හරියනවා කියන කාරණෙත් එක්ක. දැන් ඇත්තම කාරණේ බැලුවාම මෙන්ඩල්ට ලැබුණා එයාගේ පරීක්ෂණ වලින් මෙන්න මේ ආකාරයේ ඔය ලක්ෂණ පරස්පර ලක්ෂණ උකල්ලට අදාළව 3ට අනුපාතය. එතකොට මේක වෙන්නේ කොහොමද කියන එක සෛද්ධාන්තිකව පෙන්වන්න මෙන්න මේ ආකාරයේ සටහනක් තමයි මෙන්ඩල් හැදුවේ. දැන් මම මේ ගහලා තියෙන එක. හරිද? එහෙම ගහලා ඔහුට ඕන වුණා මෙන්න මේ වගේ තැන්. දැන් මෙන්න මේ දෙන්නට මොකද වෙන්නේ? මේ දෙන්නට මොකද වෙන්නේ? එතකොට මේ තුනෙන් එක අනුපාතය එන්න නම් මෙන්න මේ පාත් එකේ හරියට එන්න ඕන. එහෙනම් මෙන්න මේ වගේ තැනකදී මෙන්න මේ දෙන්න වෙන වෙනම ජන්මානුවට ගමන් කරනවා. එතකොට මේ දෙන්න සංසේචනය වෙනවා. විෂමයුක්ම කට්ටිය හැදෙනවා. විෂමයුක්ම කට්ටිය හැදුනාම තමයි මෙතෙන්දී ප්‍රමුඛ ලක්ෂණය තියෙන නිසා මේ අවස්ථාවේදී මෙතෙන්ට එන්නේ දම් පාට මල්. ඊට පස්සේ ඒ දම් පාට මල් මුහුම් කරාම මේ ආකාරයට ජන්මානු මෙතෙන්දී ස්වාධීනව වෙන්න වෙනවා. ඊට පස්සේ යාළුවට පුළුවන් තමන් කැමති කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න. කිසිම බාධාවක් නැහැ. ඒතර අන්නේ කියන උපකල්පන මෙන්ඩල් විසින් කරලා මේකට දැම්මා. ඒ නිසා තමයි දැන් මට උනත් පුළුවන් මෙන්න මේ ආකාරයට මේ හම්බුලේ සංසේචනය වෙනවා මේ කියන කාරණා ටික කියන්නේ. ඒතකොට මේකෙන් අවසාන ප්‍රතිඵලෙත් ওই විදිහට ආවන් පස්සේ ලැබුණා 3ට එකක්. එහෙනම් මෙන්ඩල් පරීක්ෂණයෙන් ඇත්තටම කරලා යාලා ගත්ත දත්ත වල අනුපාතයි මෙන්න මේ අනුපාතය සමාන වුණා කියන්නේ මොකද්ද? පරීක්ෂණාත්මක දත්ත සෛද්ධාන්තික උපකල්පනෙත් එක්ක සමාන වුණා. අන්න ඒක තමයි මෙන්ඩල් නියමයක් විදිහට ඉදිරිපත් කරන්නේ. හරිද? බලන්න කොහොමද උනේ කියලා. එතකොට මෙන්න මේ කියන කාරණේ. බලන්න මෙන්න මේක. එතකොට පරීක්ෂණයේ පළමුවෙනි එයා මෙන්ඩල්ගේ පළවෙනි නියම ඉදිරිපත් කරේ මොකටද? ගෙවතුමෑ ශාක යොදාගෙන සිදු කළ ඒකාංග මුහුම් පරීක්ෂණ. දැන් මම උඩින් ඇඳලා තිබ්බේ. ඒක ප්‍රතිඵල වෙච්ච F2 ප්‍රජනිතයන් අතර F2 ජනිතයන් අතර තියෙන අර 3ට අනුපාතය පැහැදිලි කරන්න. බලන්න පනත් චතුරස්‍රක ආධාරයෙන් ප්‍රවේන්දාශ සහ රූපාන්දාශ අතර අනුපාතය එන්නේ කියලා මම බලමු මොකද්ද පනත් චතුරස්‍රය කියන්නේ කියලා ඉස්සරහට. බලන්න මෙන්න මේ කියන කාරණා. මෙන්ඩල් විසින් ගෙවතුමෑ ශාකවල කඳේ දිකට අදාළව උස සහ මිටි ලෙස එකිනෙකට වෙනස් ගති ලක්ෂණ දෙකක් නිරීක්ෂණය කරා. මේ කියන්නේ මොනවද? පරස්පර ගති ලක්ෂණ. උස සහ මිටි කියන පරස්පර ගති ලක්ෂණයක්
මේ ගෙවතුමේ ශාකවල තිබ්බ සමහර ගස් සමහර ඒවා මිටි. එතකොට ඔහුගේ පරීක්ෂණය සඳහා මොකද උනේ? පරපරාගණය කිරීමට නුමුහුම් අභිජනන උස්ස සහ මිටි ගෙවතුමේ ශාක තෝරාගත්තා. හරිද? නුමුහුම් ශාක ගත්තේ. මතක තියාගන්න නුමුහුම් ශාක. එතකොට අර කැපිටල් අකුරු තියෙනවා නම් කැපිටල්. ඒ කියන්නේ දම් පාට නම් එයා ගාව තියෙන ප්‍රමුඛ සමය. සුදු පාට නම් තියෙන එයා ගාව නිලින් සමය. මෙතන නම් උස නම් උස ලක්ෂණ ප්‍රමුඛ නම් එයා ගාව තියෙන ප්‍රමුඛ සමය. විෂමෝක්මක කියන්නේ කිසිම අවස්ථාවක මේ නුහුම් ජීවීන් අතර නැහැ. ඒක හොඳට මතක තියාගන්න. විෂමෝක්මක කට්ටිය ඇත්තේ නැහැ. බලන්න නුමුහුම් අපි යන උත්සාහ මිතිකේක් මේ ශාක තෝරගත්තට ඊට පස්සේ මොකද උනේ? F1 පරම්පරාවේ ශාක සපරාගණය කරා. F2 පරම්පරාව ලබා ගත්තා. හරිද? දැන් අර උඩින් කරපු ටික තමයි. හරිද? ඊට පස්සේ F1 දෙමුහුම් ශාකවල සපරාගණ ක්‍රියාවලියේදී වෙනස් ඇලීල තරන ජන්මානු අහඹු ලෙස සංයෝජනය වේ. හරිද? දැන් F1 දෙමුහුම් ශාකවල සපරාගණ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? වෙනස් ඇලීල තරන ජන්මානු අහඹු ලෙස සංයෝජනය වේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේක. දැන් මේ තියෙන මෙතෙන්ද මොකද වෙන්නේ? වෙනස් ඇලීල තරන ජන්මානු නෙමේවා. දැන් මේ ඇලීලේ මේ කැපිටල් P එකේ තියෙන මේ සිම්පල් P ඇලීලේ තියෙන්නේ තව ජන්මානු. මෙන්න මේ කියන වෙනස් ඇලීල තරන ජන්මානු මෙයාට අහඹු ලෙස සංයෝජනය වීම සිද්ධ වෙනවා. මෙයා එක්ක යන්න පුළුවන්, මෙයා එක්ක යන්න පුළුවන්, මෙයා එක්ක යන්න පුළුවන්. මෙයා එක්ක යන්න පුළුවන්. එයාට අහඹු ලෙස තමයි සංයෝජනය වීම සිද්ධ වෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා අහඹු ලෙස සංයෝජනය වේ. හරිද? ඊට පස්සේ මෙවැනි අහඹු සංයෝජනයකදී ජන්මානු මගින් ප්‍රවේණික සංකලන 4ක් සහිත යුක්තාණු ඇති වේ. හරිද? පනත් චතුරස්‍රය යොදා ගනිමින් මේ ප්‍රවේණ සංකලන නිරූපණය කළ හැකියි. බලන්න මෙන්න මෙතෙන්දී මේ ප්‍රවේණ සංකලන දාන යුක්තාණු කීයක් ආවද? මෙන්න මෙතෙන්දී ආවා 1 2 3 4. හරිද? ඒ 4 එන්නේ කොහොමද කියන එක තමයි පනත් චතුරස්‍රයකින් පෙන්වන්න ඕන. හරිද? එතකොට කියනවා පනචතුරස්‍රයක් කියන්නේ යම් නිශ්චිත මුහුමකින් හෝ අභිජන ක්‍රියාවකින් ලැබෙන ජනිතයන් සතු පැවතිය හැකි ප්‍රවීණ දාර්ශනික ප්‍රස්තාර නිරූපණය. ඔක අහන්නේ පනචතුරස්‍රය කියන්නේ මොකක්ද කියලා. මම මෙන්න මෙතනම ආයේ අරකම ආයේ අඳිනවා. බලන්න. මෙහෙම එකක්. ඒකේ මම මේ පැත්තේ ලියන ජනකයා. ඒක ජනක නැත්නම් P ඒකේ මම ලියනවා මෙතන උස මිටිනේ ගත්තේ. උස මිටි. මෙයක් නුමුහු. මෙයක් නුමුහු. එතකොට මම මේකේ උස කියන එකට ගන්නවා කැපිටල් T. මිටි කියන ලක්ෂණයට අදාළ විදිහට ගන්න සිම්පල් T. එහෙමනම් නුමුහුම් නිසා මෙයාගේ තියෙන්නේ කැපිටල් T. මෙයාගේ තියෙන සිම්පල් T. ඊට පස්සේ මම මේකේ ජන්මානු ලියනවා. ජන්මානු වෙන්නේ මෙයාගේ කැපිටල් T විතරයි තියෙන හින්දා කැපිටල් T විතරයි මේක සිම්පල් T විතරයි. ඒතර මේ දෙන්න සංශ්ලේෂණයෙන් F1 පරම්පරාව හැදෙනවා. F1 පරම්පරාවේ එන්නේ කැපිටල් T සිම්පල් T තියෙන යුක්තාණු. හරිද? ඒතර මේකේ මොකද වෙන්නේ? 100% උස්ස ශාක තමයි තියෙන්නේ. මොකද ප්‍රමුඛ ලක්ෂණ T නේ. ඊට පස්සේ අපි එහෙම හිතමු. ඊට පස්සේ F1 පරම්පරාව අතර මුහුම් කිරීම සිදු වෙනවා. F1 අතර මුහුමක් ආවන් පස්සේ මොකද වෙන්නේ? කැපිටල් T සහ සිම්පල් T එක්කෙනයි එයා මුහුම් කරන කැපිටල් T සිම්පල් T එක්කෙනෙක්. එතකොට එතෙන්දිත් මම ආයි ජන්මානු ලියනවා. මේ පැත්තේ ජන්මානු වර්ග දෙකක් තියෙන නිසා එතනින් ජන්මානු ඇලීල වර්ග දෙකක් තියෙන නිසා එතනින් හැදෙනවා කැපිටල් T ජන්මානුයි සිම්පල් T ජන්මානුයි දෙකක්. මෙන්න මෙයා මේ පැත්තට කෙනෙක් හදනවා. මෙයා තව එක්කෙනෙක් තව ජන්මානුකට ගිහිල්ලා තව එක්කෙනෙක්. ඒ වගේම තමයි මේ පැත්තේ
capital T මේ පැත්තේ simple T බලන්න මෙයාට ඔහොම එකයි මේ පැත්තට දෙක ඊට පස්සේ මට මේකේ අහඹු ලෙස enable ලියත හැකි capital T මෙයත් එක්ක යනවා මෙයත් ඊට පස්සේ මේ simple T යනවා මෙයා එක්ක අපි මෙයා එක්ක යනවා ඒතර හැදෙනවා F2 පරම්පරාවේ යුක්තාණු F2 පරම්පරාවේ හැදෙනවා capital T එක්කෙනයි capital T simple T එක්කෙනයි capital T simple T තව එක්කෙනයි simple T එක්කෙනයි හරි එතකොට මේ ආකාරයට යුක්තාණු හතරක් එතකොට මෙන්න මේක පංචචතුරස්‍රික කොහොමද පෙන්වන්නේ බලන්න මෙන්න මෙහෙම එකක් තමයි පංචචතුරස්‍රික කියන ප්‍රස්ථාරයක් අඳු මේ වගේ එකක් මෙහෙම ඊට පස්සේ මේක මම රූට් 3ක් විතර ගන්නවා හරි ඊළඟට මේ පැත්ත ඊට පස්සේ මම මේකේ මෙතනින් ඊපස්සේ මම මේ පැත්තෙන් යනවා දැන් මේ ගැහණු පිළිපෙදෙන්න එක්ක සම්බන්ධයෙන් පුංජායන් එතන මේ පැත්තේ යනවා ඩිම්බ මෙතෙන් ශුක්‍රාණ බලන්න දැන් ඩිම්බ මොනවද තිබ්බේ ඒකට මම මේ පැත්ත මාක් කරන්න මෙයාලා තමයි මේ දෙන්න තමයි මෙයාලා තමයි ඩිම්බ මෙයා පිරිමි නම් මෙයා ශුක්‍රාණු එතකොට ශුක්‍රාණු වලක් තියෙන කැපිටල් T සිම්පල් T ශුක්‍රාණු ඩිම්බ වලක් තියෙන කැපිටල් T සිම්පල් T ඩිම්බ එතකොට මම ශුක්‍රාණු ටික ලියනවා ඩිම්බ ටික ලියනවා කැපිටල් T තියෙනවා සිම්පල් T තියෙනවා ඊට ශුක්‍රාණු තියෙන කැපිටල් T තියෙන සිම්පල් T තියෙනවා එතකොට මේකෙන් හැදෙන යුක්තාණු මොනවද කැපිටල් T කැපිටල් මේ දෙන්න කැපිටල් T සිම්පල් T කොටු අතර දැන් මෙතෙන්දි ගන්න කවුරුද මෙන්න මෙයා මෙතෙන්දි ගන්න මෙයා ඊට මෙයා එනවා ඊළඟ යට කොටුවට එතනට කොහොමද එන්නේ කැපිටල් T සිම්පල් T ඊළඟට මේ ඊළඟ එකට සිම්පල් T සිම්පල් ආකාරයට එනවා ඒතර මේක තමයි පංචචතුරස්‍රයක් කියන්නේ අපි අන්න ආකාරයට නිරූපණය කරනවා බලන්න එතකොට මම චුට්ටක් ආයෙ කියලා දෙන්න හරි මේ ටික හරි ඊට පස්සේ බලන්න දැන් මෙන්න මේ මෙතනත් ආයෙ ඇඳලා තියෙන ඔන්න ඒකම පොඩ්ඩක් බලමු දැන් බලන්න මෞපිය රූපාන්තරශ මම ආයෙ අන්තිකම තමයි උස මිටි කියලා දෙවර්ගයක් එතකොට මෙතෙන්දී මේ පැත්තේ හැදෙන 100%ක්ම හැදෙන කැපිටල් T ජම්මාණු විතරයි කැපිටල් T විතරයි මේ පැත්තේ මේ පැත්තේ හැදෙන 100%ක්ම සිම්පල් T තියෙන ජම්මාණු විතරයි ඒතර මේ දෙන්න අතර මුහුණුනම් පස්සේ F1 පරම්පරාව හැදෙනවා රූපාන්තරශය විදිහේ 100% උස ලක්ෂණය ඒතර උස ලක්ෂණයට අදාළ එක්කෙනා තමයි කැපිටල් T එහෙනම් කැපිටල් T තමයි ප්‍රමුඛ ලක්ෂණය එතකොට කැපිටල් T F1 අතර මුහුම් කරණය කරලා ඒකෙන් ලැබෙන ජන්මානු වල තියෙනවා 50% කැපිටල් T 50% සිම්පල් T. ඇයි? මෙතන එනවන ළමයි 50% ගානට දෙකට බෙදේ. මේ එක සෛලයක් බෙදුනහම ජන්මානු දෙකක් හැදෙනවා කැපිටල් T සිම්පල් T. මේකෙන් 100ක් හැදුනොත් මොකද වෙන්නේ? 100ක් මේ වගේ සෛල වලින් ජන්මානු හැදුනොත් එතකොට එන්නේ කැපිටල් T 50යි සිම්පල් T 50යි. එහෙනම් 50-50 විදියට තමයි යන්නේ. හරි. එතකොට මේ රූප තන්ත්‍රයට මම අර අන්තික පැහැදිලි වුණා. ඒක මම අර ජන්මානු වෙන විදියත් අන්තර තියෙනවා. ඊට පස්සේ මේ ජන්මානු ඔන්න විදියට 50-50 එනවා. ඒතකොට ශුක්‍රාණුයි ඩිම්බේ තිබ්බ
possible එන්න පුළුවන් ජන්මාන්ත ටික ලියනවා. capital T simple T දෙවර්ගම ජන්මාන්ත තියෙන්න පුළුවන්. ශුක්‍රාණුවෙත් තියෙන්න පුළුවන්, ඩිම්පෙත් තියෙන්න. ඊට පස්සේ ඒව අතර ක්‍රොස් කරලා බලනවා. එතකොට capital T මෙතෙන්ට. capital T simple T එන මෙතන. ඊට පස්සේ මෙතෙන්ට කවුද තියෙන්නේ? capital T simple T. මෙතන simple T තමයි මෙතෙන්ට. ඒක බලන්න මෙතන ප්‍රවේණදාශ අනුපාත කොහොමද එන්නේ? ප්‍රවේණදාශ අනුපාත මම මෙතන ලියන්නම්. ප්‍රවේණදාශ කියලා කියන්නේ මේ අකුරු සෙට් එකනේ. බලන්න ඒක. ප්‍රවේණදාශ කියලා මම එකක් තියෙන රූපානුදාශ කියලා එකක් තියෙනවා. ප්‍රවේණදාශ වල තියෙනවා බලන්න capital T තියෙනවා. ඊළඟට capital T simple T තියෙනවා. simple T. එතකොට මේ අනුපාත කොහොමද තියෙන්නේ? මේ අනුපාත තියෙන්නේ capital T එක්කෙනයි. capital T simple T කී දෙනෙක් ඉන්නවද? මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. එහෙනම් එයාලගේ තියෙන දෙක. ඊට පස්සේ simple T නේ. එහෙනම් ප්‍රවේණදාශ අනුපාතය වෙන්නේ 1ට 2ට 1යි. රූපානුදාශ තියෙන 2යි. උස මිටි. දර උස කීයක් හිටියද? උස 3ක් ඉන්නේ. 3 කොහෙද? මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. ඊට පස්සේ මිටි එක්කෙනයි. මිටි simple T. එහෙනම් රූපානුදාශ අනුපාතය 3ට 1. ඊට පස්සේ බලන්න හරි ඊළඟ කාරණේ. එතකොට මෙතන තියෙන ප්‍රවේණදාශ අනුපාතයේ capital T simple T එකට දෙකට එකයි කියලා. රූපානුදාශ අනුපාතයේ තියෙනවා 3ට 1යි කියලා. හරිනේ. ඒතර ඔය විදිහට තමයි මේ පණක් චතුරස්‍ර ගහන්නේ සහ එකකින් අපි තොරතුරු ගන්න. ඒතර මේකේ තියෙන රූපානුදාශික බැලුවම පස්සේ ප්‍රවේණදාශික බැලුවම පස්සේ අපිට තේරෙන්නේ කරලා මොනවද රූපානුදාශික කියලා සහ ඒ අනුපාතය මොනවද කියලා. හරිනේ. එතකොට හරි ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට මම මේකයි ඉතින් මම ඊළඟට කරන්න. හරි. හරි. ඊට පස්සේ බලන්න. හරි මේ ටික අපි කරේද? හරි. ඔය ටික තමයි ඒකාංග මොහොමට අදාළව තියෙන්නේ. එතකොට පළවෙනි නියමයෙන් අපි කිව්වේ මොකද්ද? මෙන්ඩගේ පළවෙනි නියමයෙන්. මෙන්ඩගේ පළවෙනි නියමයෙන් කිව්වේ ඇලීලට සාඳුන්වන පොඩ්ඩක් ලියා ගන්නකො මේක පොඩ්ඩක් අපහැදිලි විදිහට තියෙන්නේ. මෙන්න මේක ලියා ගන්න මෙන්ඩල්ගේ පළවෙනි නියමය කියලා පොඩි නෝට් එකක් දාගන්න. ඒක මේකට හරි විදිහට ලියලා ඇටච් කරගන්න. හරිද? මෙන්ඩල්ගේ පළවෙනි නියමය ලියන්න. මෙන්ඩල්ගේ පළවෙනි නියමය කියලා ලියන්න. ආවේනික ලක්ෂණය ආවේනික වන ලක්ෂණයක් ආවේනික විය හැකි සාධක යුගලකින් තීරණය වේ. ආවේනික වන ලක්ෂණයක් ආවේනික විය හැකි සාධක යුගලකින් තීරණය වේ. ඊළඟ ලියන්නේ ජන්මානුජනනයේදී එම සාධක යුගල ජන්මානුජනනයේදී එම සාධක යුගල වෙන් වී ජන්මානුවකට එකක් බැගින් ගමන් කරයි. ජන්මානුවකට එකක් බැගින් ගමන් කරයි. හරි. ඒක තමයි මෙන්ඩල් කිව්වේ. ඒතර ඔන්නේ කියන උපකල්පනය තමයි ළමයි අපි පාවිච්චි කරේ මෙන්න මේ කියන සමස්ත ක්‍රියාවලියේදී. බලන්න මෙයා කිව්වේ මොකක්ද? ආවේනික ලක්ෂණයක් ආවේනිගත වීමට අදාළව සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙක තමයි මේ හැමතිස්සම යුගල් විදිහට තියෙන්නේ. දැන් මේ capital T simple T. ඒ කියන්නේ මොකක් හරි ලක්ෂණයක් තීරණය කරන්න මේ වගේ යුගලක් තියෙනවා හැමතිස්සෙම.
හරිද? ඒක තියන්න පුළුවන් ආකාරය තමයි එක්ක ප්‍රමුඛ සමයුක්මක විදියට, එක්ක නිලියන සමයුක්මක විදියට, එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයේ විෂ්මයුක්මක විදියට. එතකොට ජන්මාන ජනනයේ ක්‍රියාවලියේදී මේ දෙන්නා ස්වාධීනව වියුක්ත වෙනවා. ඒ කියන්නේ මේ දෙන්නට පුළුවන් තමන් කැමති ජන්මානුවකට කැපිලා යන්න එකිනෙකාගෙන් ස්වාධීනව. එහෙනම් කැපිටල් T කැපිටල් T දෙන්නම එක සයිඩට නැත්නම් එක ජන්මානට යන්නේ නැහැ. ඒතකොට එක කැපිටල් T එකක් යනවා එක ජන්මානකට, අනිත් කැපිටල් T එක යනවා තව ජන්මානකට. ඒක තමයි මම මෙතන ඇඳලා පෙන්නුවේ. හරිද? ඒතකොට මේ දෙන්න මේ ජන්මාන වල ගමන් කරනකොට මෙයාට පුළුවන් වෙන ජන්මානකට, මෙයාට පුළුවන් වෙන ජන්මානකට යන්න. හරි. අදට ඒ ස්වාධීනත්වය තියෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපිට මෙන්න මේ කියන මුහුම් කරන ක්‍රියාවලියට මේ කියන වැඩ කැලේ ටික දාන්න බෑ. අපි දන්නේ සමහරට මේ දෙන්න එකට ගියොත් මේ වගේ තනියම වඳින්න බෑ. ඒතකොට ඔය කියන අර ඒ කාරණා ටික මෙන්ඩල් මෙන්න මේකට දැන්. එතෙන්ට තමයි මේ කැපිටල් T ආවේ. සාධක යුගලක් මගින් තමයි ඒ ආවේනිකත්වන ලක්ෂණ තීරණය කරන්නේ. ජන්මාන ජනනයේදී මේ දෙන්න එකිනෙකින් ස්වාධීනව ජන්මානුට ගමන් කරනවා. දැන් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අපි සංකල්පය මේකට දැම්මහම මේකේ ඉතුරු පියවර ටික ලස්සනට කියලා අවසානයේදී පනත් චතුරස්‍රයක් ගහලා අපිට පුළුවන් වෙනවා. රූපාන්තරණ පාතේ F2 පරම්පරාවේදී 3ට එකක් කියලා ගන්න. එතකොට මෙන්ඩල්ගේ පරීක්ෂණ වලිනුත් ඇත්තට මෙයා මේ වගේ ගණන් හදලා නෙමෙයි ඇත්ත පරීක්ෂණ වලිනුත් මේ ශාකයේ උදාගෙන කරපු පරීක්ෂණ වලත් එයා කරපු පරීක්ෂණ වල F2 පරම්පරාවටත් ලැබුණේ අවසානයේදී ඒ පරස්පර ලක්ෂණ යුගලට අදාළව 3ට 1 අනුපාතයක් ආසන්නයි. එතකොට මේ සිද්ධාන්තමය කාරණේ සහ පරීක්ෂණයෙන් ඇත්තටම කරපු කාරණේ අතර ගැළපීමක් තිබෙනවා. ඒ හරහා තමයි මේක මෙන්ඩල්ගේ නියමයක් විදිහට ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. හරිද? ඒක තමයි කතාව. එතකොට ඒකාංග මුහුම සහ මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ කියන කතාව ඔච්චර. හරිද? එතකොට නෝට් එක බලා ගන්න. මම නෝට් එක ගන්න. එතකොට ඔය ටික තමයි තියෙන්නේ. හරි. ඊළඟට අපි ද්විඅංග මුහුම සහ මෙන්ඩල්ගේ දෙවෙනි නියමය කියන එක අපි රැට කතා කරලා දාමු. හරිනේ? එහෙනම් ඉච්චරයි. good night. කියලා තියෙනනේ. ලියා ගන්නකො ලියාගත්තේ නැත්තේ ඇයි? ආවේනික වන ලක්ෂණයක් ආවේනික විය හැකි සාධක යුගලකින් තීරණය වේ. ආවේනික වන ලක්ෂණයක් ආවේනික වන ලක්ෂණයක් ආවේනික විය හැකි සාධක යුගලකින් තීරණය වේ. සාධක යුගලකින් තීරණය වේ. ජන්මාන ජනනයේදී එම සාධක යුගල වෙන් වී ජන්මානුවකට එකක් පැකින් ගමන් කරයි. ජන්මානුවකට එකක් පැකින් ගමන් කරයි. ඒතර ඔය කියන කාරණා දෙක තමයි අපි ඇප්ලයි කරේ අර මුහුම් කරන්නේ කතාවට. හරි. එහෙනම් අපි ක්ලාස් එක නතර කරමු. රැයට හම්බ වෙමු 11ට.